හරි. එහෙනම් හැමෝටම ආයිබෝවන්. පටන් ගමු පාඩම. පාඩම පටන් ගන්න කලින් ඔයයන් ටෙස්ට් එකක් තිබ්බනේ. ඒ ටෙස්ට් එකේ ප්‍රශ්න වල උත්තර ටික පොඩ්ඩක් සාකච්ඡා කරමු. හරි? මෙන්න මේ ටිකනේ දුන්නේ. හරි. අපි මෙන්න මේ වගේ ප්‍රශ්න පත්‍රයක් ඔයගලන්ට දුන්නේ. හරි. අපි බලමු මේකේ පොඩි ගැටලුවක් තියෙනවා ඉන්ටර්නෙට් ගැටලුවක් නිසා මේක සම්බන්ධ වෙන්නේ නැහැ වගේ. හරි බලමු. හරි. එතන මේ මෙතන අහලා තියෙනවා ඊළඟ පේනවනේ අප අවට පරිසරයේ වෘත්තාකාර මුහුණක් දැකගත හැකි අවස්ථාවක් නොවන්නේ. අවස්ථාවක් නොමැති අවස්ථාවක්. හරි වෘත්තාකාර මුහුණක් නොමැති අවස්ථාවක් වෙන්නේ. එතකොට මේ ගණිත පෙළ පොත කියන එක තමයි ඒකේ පිළිතුර වෙන්නේ. හරි? ගණිත පෙළ පොත. හරි. එතකොට මේකේ වැරදිච්චව ඔයගොල්ලෝ එවලෙන් බලා ගන්න නැති පිළිතුරත් ඔයගලන්ට පෙන්වන්නේ. හරි? මේ රූප සටහන අපි පොඩ්ඩක් අත්හැරින්. මේක රූප සටහන ඉන්නේ නැහැ. හරි? හරි. මෙන්න මෙතන මේ ටික පොඩ්ඩක් ඇතැල්ලා අපි මෙන්න මේ මෙතනට යමු. 7 වෙනි ප්‍රශ්නෙට. හරි? අභ්‍යාස පෙළ පොතේ වෘත්තයක් ඇඳීමට භාවිතා කළ හැකි භාණ්ඩ 3ක් වන්නේ. එතකොට මේක අඳින්න ඕනේ අභ්‍යාස වෘත්ත අඳින්න පුළුවන් මේ තියෙන ඔක්කොගෙම මම දාලා තියෙන ඔක්කොගෙම වෘත්ත අඳින්න පුළුවන්. හරි? එතකොට අභ්‍යාස පොතට අපිට ගන්න පුළුවන් වෙන්නේ ඔය ටයරේ ඒව ගන්න බෑනේ. ඒ දේවල් අපිට ගන්න බෑ. ඒතකොට ගන්න වෙන්නේ කාසිය බෝතල් මූඩිය ටින් එකක්. ටින් එකක් කිව්වම ඒතකොට කුඩා ප්‍රමාණයකින් තියෙනවා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒතකොට ටින් එකක් කියන එක අපිට ගන්න පුළුවන්. අනිත් එකක්වත් අපිට පාසල් පොතට ගන්න බෑ. අභ්‍යාස පොතේ අඳින්න පාවිච්චි කරන්න බෑ. හරි? ඒකට ඒක පොඩ්ඩක් හිතලා බලලා ලියන්න ඕනේ. හරි? කියන්නේ වෘත්ත අඳින්න පුළුවන් අපිට ඕන විදියකට. වෘත්ත අඳින්න පුළුවන් වුණාට අභ්‍යාස පොතේ වෘත්තයක් අඳින්න බෑ. අනිත් ඔය තියෙන වස්තුන් පාවිච්චි කරලා. හරි? ඊට පස්සේ මෙතන අහනවා. හරි. මෙතන අහනවා තුනේ ඉලක්කම. හරි? හරි. මේ ප්‍රශ්نين අහන්නේ ඔය තියෙනවනේ තුනේ ඉලක්කම තියෙන තැන. හරි? තුනේ ඉලක්කම තියෙන එක ස්ථානේ ඉඳන් 30 ස්ථානේදී. ඒතකොට යාගේ ස්ථානේ අහන දේ බලන්න. අපි ස්ථානේ දාන්න කියලා බලමු. අපි ඊට ස්ථානේ නම් කරන්නේ. ස්ථානේ නම් කරන්න කිව්වම මොකද දෙන්නේ? 30 ස්ථානේ. හරි? 30 ස්ථානේ. මේක ලිව්වේ නැති කවුරු හරි ඉන්නවා නම් කියන්න. මේකේ ප්‍රශ්න ටික බලා ගන්න පුළුවන් විදිහට එවන්න. ආයිත් කරන්න බෑ. ආයිත් කරන්න විදියක් නෑ මේ ප්‍රශ්න ටික බලා ගන්න පුළුවන් විදිහට එවන්නම් මේක. කරමු නැති කෙනෙක් ඉන්නවා නම් මට කියන්න. හරි? ඒකට ඊළඟ එකේ තියෙන්නේ බලමු ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ඉලක්කමක් දීලා තියෙනවා. ඒ ඉලක්කම යහන්නේ දෙකේ ඉලක්කම පිහිටි ස්ථානයේ නම් කරන්න. දෙකේ ඉලක්කම පිහිටන්නේ එක ස්ථානයේ නම් පාත්. ඒකට ඉන්නේ එක ස්ථානයේ බිඳු. හරි? ඊළඟට 10 වෙනි ප්‍රශ්නේ. හරි. 6 පිහිටි ස්ථානය නම් කරන්නේ. ස්ථානය අහන්නේ. ස්ථානයේ නමක් තියෙනවා ස්ථානයේ නම. එතකොට මේකේ එක ස්ථානය, දස ස්ථානය, 30 ස්ථානය, 10 ස්ථානය. 10 ස්ථානය 4 වෙනි උත්තරේ. 4 වෙනි එකේ. 4 වෙනි උත්තරේ. ඊළඟ බලමු. ඊළඟට තියෙනවා හරි. ඊළඟට ඉලක්කම තියෙනවා. පහේ ඉලක්කම තියෙන්නේ දසදහස් ආනි. හරි? අවසාන පිළිතුර. හරි? ඊළඟට බලමු. මෙතන ස්ථානීය අගයේ දැනුම භාවිතයෙන් පිළිතුරු සපයන්න තියෙනවා. ස්ථානයට අදාළ අගයන් ගැන අහන්න. හරි? 9857 කියලා ඉලක්කමක් තියෙනවා. 9ට අදාළ ස්ථානීය අගය. ස්ථානයේ අගය නිසා ඉලක්කමේ වටිනාකම නෙමෙයි. ස්ථානය බලන්න 10 ස්ථානයේ තියෙන්නේ 10 ස්ථානයේ වටිනාකම 1000යි. එන උත්තරය මේක 1000යි. 9 දාලා තියෙනවා. ඒක 9 මේක මම 9000 දාන්න බැරි 9000ක් දාන්න පුළුවන්. 9000 දැම්මම සමහරවිට 9000ටත් උත්තරේ දානවා. හරි? 9 නෙමෙයි. මම අහන්නේ මේ අදාළ ස්ථානයේ ස්ථානීය අගය. ස්ථානීය අගය මිසක් ඉලක්කමීය වටිනාකම නෙමෙයි අහන්නේ. හරි? ඊපස්සේ බලමු. මෙතන උත්තරය 1000. 12 වෙනි ප්‍රශ්නේ උත්තරේ 1000. හරි? ඊළඟ ප්‍රශ්නේ 8607 කියන සංඛ්‍යාව. බිංදුවට අදාළ ස්ථානීය අගය. බිංදුවට අදාළ ස්ථානය මොකක්ද කියලා හොයාගන්න. ස්ථානයට අනුව
වටිනාකම 10යි. ස්ථානයේ වටිනාකම. ඉලක්කමයේ වටිනාකම නෙමේ. ඒ ස්ථානයේ යම් ස්ථානයක් නම් කරලා තියෙන්නේ. හරි. ඒතර ඒ ස්ථානයේ වටිනාකම 10යි ඇවිල්ලා තියෙන්නේ. දැන් මේකේ මම ඉලක්කමන් ලිව්වොත් 9403. මෙයාගේ වටිනා මේ ස්ථානයේ වටිනාකම 1යි. ස්ථානයේ වටිනාකම මෙතන 10යි. මෙතන 100යි. මෙතන 1000යි. මොන්න මේ ස්ථානයේ වටිනාකම වේදිලා තියෙනවා. එක් ස්ථානයට අදාළ වටිනාකම්. හරි. නැතුව මේ නිරූපණය වෙන අගයවත් නෙමෙයි කියලා තියෙනවා. එක ස්ථානයේ දස ස්ථානයේ 30 ස්ථානයේ 10 ස්ථානයේ. තව තිබුණොත් දසදහස් ස්ථානයේ. හරි. එතකොට අහන ප්‍රශ්නයට ගැළපෙන පිළිතුර දෙන්න. හරි. උතන බිඳුව කියලා සමහරව දාන්නත් ඇති. මොන 10 කියලා දාන්නත් ඇති. බිඳුවත් ගන්න සමහරව මේ බිඳුවයි. මෙයාගේ වටිනාකම කීයද කියලා අහලා බිඳුව දෙන්නත් ඇති. මේ ඉලක්කම නෙමෙයි තියෙන්නේ. උතන තියෙන්නේ 9000. හරි. ඒතර මෙතන මම බිඳුව දාලා ලිව්වා ඒකට. හරි. වෙන ඉලක්කමක් තියෙනවා. හරි. ඊළඟ එක බලමු. ඊළඟ එක හරි. දෙක පීඩි දෙවනි දෙකේ ඉලක්කම පීඩි ස්ථානය කියන්නේ ස්ථානය හොයාගන්න. ස්ථානයට තියෙන නම හොයාගන්න. නම හොයාගෙන ඒ නමට අදාළ නමේ තීරුමේම තියෙනවා. 30 ස්ථානයේ කිව්වහම වටිනාකම ස්ථානයේ අගය 100යි. හරි. මෙන්න හතේ ඉලක්කම හතට අදාළ ස්ථානයේ ස්ථානීය අගය මේකේ උත්තරය අදාළ ස්ථානයේ ස්ථානීය අගය. හරි. ඉලක්කම් ගොඩක් තියෙනවා 7 තියෙනවා 17 තියෙනවා 70 තියෙනවා 1 තියෙනවා බිංදුව තියෙනවා. මෙයා ඉන්නේ එක ස්ථානයේ. එහෙනම් උත්තරය 1යි. එක ස්ථානයේ ඉන්න නිසා 1යි. ඊට පස්සේ මම දාලා තියෙන්නේ නිරූපිත අගය. නිරූපිත අගයෙන් උත්තර ලියන්න දාලා තියෙනවා. හරි. අන්න දැන් බලන්න ඕනේ මේ නිරූපිත අගය ගන්නේ. හරි. මේ මතක් කරලා දෙන්න ඕනේ මේක තමයි වැඩ ගන්න. නිරූපිත අගය ගන්න ස්ථානයක් ඕනේ ඉලක්කමක් ඕනේ. හරි. මතක තියාගන්න. නිරූපණය වන අගය ගන්න නම් ස්ථානයේ අගයක් ඕනේ ඉලක්කමේ අගයක් ඕනේ. එහෙනම් මෙන්න මෙයාගේ නිරූපණය වෙන අගය මම ගත්තොත් ස්ථානය 100යි 104ක් කියන්නේ 400යි. හරි ඒ වගේ උත්තර ලියන්න. මෙතන 1යි. එකේව 3ක් කියන්නේ 300යි. හරි. මෙතන තියෙන්නේ 10 ව 9ක් 9000යි. මෙන්න නිරූපණය වන අගය. හරි. නිරූපණය වන අගය. දැන් උතන අපි බලමු ওই ප්‍රශ්නෙට උත්තරේ. හරි. මෙතන අහන්නේ බලමු. හරි. මෙතන අහන්නේ 8 ඉලක්කම. 8 ඉලක්කම ඉන්නේ 30 ස්ථානේ. එහෙනම් 30 ස්ථානේ ඉන්න නිසා එතන වටිනාකම වෙන්නේ 100 වටක්. 100 වටක් පිළිතුර 800යි. 4 වෙනි පිළිතුර එන්නේ. 4 වෙනි පිළිතුර. හරි. එතකොට ඔයගොල්ලෝ මේ වෙලාවේ බලා ගන්න ඇතිනේ මේකේ මොනවාද වැරදුනේ Tamanට ලකුණු ගානයි. එතකොට හරි පිළිතුරයි නිවැරදි පිළිතුරත් එක්ක එන්නේ. දැන් ඔය වගේම තව එකක් හදලා දෙන්නම්. මේ සතිය තුළට හදලා දෙන්නම් තව එකක්. අපි කරපු පාඩම් වලින් දැන් කරපු පාඩමක් තියෙනවා තව. වෘත්ත පාඩම මේක හරි වෘත්ත පාඩම ස්ථානීය ගෑයි. ඊළඟට මම පේපර් එක දෙන්නේ ඔයගලන්ට මේ විදියම ඒ කියන්නේ සංඛ්‍යාවල මේ කලාප සංඛ්‍යා කලාප වලින් දෙන්නේ. සංඛ්‍යා කලාප පාඩමින් දෙන්නේ. හරි. ඊළඟට බලමු. මෙතන 73596 කියන සංඛ්‍යාවේ 3 පීඩන ස්ථාන. හරි. 3 ඉලක්කම ගන්නත් ඕනේ. ස්ථානේ 1 10 100 1000. ඔතන තියෙන්නේ 10ව 3. එහෙනම් මේකේ පිළිතුර වෙන්නේ 10ව 3ක් කියන්නේ ඔව් 10ව 3නේ. 10ව 3ක් 3000යි. අවසාන පිළිතුර. පස්වෙනි පිළිතුර. හරි. මම පොඩ්ඩක් වැඩියෙන් දැම්ම මේකේ තෝරා ගන්න ඕගලන්ට ප්‍රශ්න අංක 5ක්. මොකද මේ ගණිතයේදී මට ওই විදිහට දැන් ඔයගොල්ලෝ විභාග ප්‍රශ්න වලට ওই විදිහට එන්නේ නැහැ. දැන් මට මෙතන දෙන්න පුළුවන් මට මේකේ ඔයගලන්ට පහසු විදිහකට දෙන්න පුළුවන් නිසා තමයි මම මෙහෙම දෙන්නේ. ඔයගලගෙන් පහසුවට දෙන්නේ. මම ඕක උත්තරේ ලියන්න එහෙම දැම්මම ඔයගලන්ට ගොඩක් අමාරුයි. හරි? ඒතර මේකයි මම වර්ණ 5ක් අවස්ථා 5ක් දාලා තියෙන්නේ. ඒතර කවදාකවත් ගණිතයේ ඔහොම තෝරන්නේ ඉන්නේ නැහැ. හරි? ඔහොම තෝරන්නේ නැහැ. උත්තර පෙන්නලා ඉන්නේ නැහැ. උත්තර පෙන්නන්නේ නැහැ. Tamanට උත්තරේ ලියලා දාන්න. උතන උත්තරේ තේන්නක් තියෙනවා. ඒතර සමහරුන්ට හඳුනා ගන්න පහසුයි ඉක්මනට ලියන්න පුළුවන්. හරි? දැන් ওই විදිය ප්‍රශ්න හම්බ වෙන්නේ නැහැ ගණන් වල. හරි? ඉරි ගහන ප්‍රශ්න නැහැ. හරි? ඉරි ගහන තෝරණ ඒවා තෝරණේම තියෙනවා. ඉරි ගහන්න එන්නේ නැහැ මේ ආකාරයෙන් නැහැ. හරි මේ தත්ත්වයේ උඩ ඔයගලන්ට පොඩි ටෙස්ට් එකක් දෙන්න ඕන නිසා තමයි කොහොම හදලා දෙන්නේ. උත්තරත් එක්ක දාන්න. හරි? හරි මෙතන උත්තරය 3000යි. ඊළඟට අහනවා. මෙතන අහන්නේ 65258 කියන සංඛ්‍යාවේ 8න් නිරූපිත අගය වන්නේ. එහෙනම් එයා පිළිහිටන ස්ථානේ හොයන්න. 8 ඉන්නේ එක ස්ථානේ. එහෙනම් එකේ වටක් කියන්නේ 8යි.
8න් නිරූපණය වන අගය කීයද කියලා අහන්නේ. එන්න පිළිතුර 8යි. හරි. ඊළඟ එකට යමු. හරි. මෙතන තියෙනවා ඔන්න මේ වගේ ප්‍රශ්න එනවා. දකුණු පස සිට. හරි. මේ සංඛ්‍යාවේ දකුණු පස සිට පටන් ගන්න. සංඛ්‍යාවක දකුණු පස කොහෙද තියෙන්නේ කියලා පටන් ගන්න. හරි. හරි. සංඛ්‍යාවේ දකුණු පස සිට 4 වෙනි සහ 2 වෙනි. 4 වෙනියයි 2 වෙනියයි. 4 වෙනි මුලින් ආන්නේ 4 වෙනිය. හරි. 4 වෙනියා ඉන්නේ 1000යි. 1000 කියන ස්ථානේ. එතකොට ඒකෙන් 8000යි. දෙවනියා ඉන්නේ 10යි. එහෙනම් 8000යි 80යි. 4 වෙනියා ඉන්නේ දැන් අහන ප්‍රශ්නේ මම ඔක පොඩ්ඩක් ලියලා දෙන්නම්. ඉතින් සුට්ටක් ඒ වගේ මාරු කරලා දෙනවා. දකුණු පස පිට පටන් ගන්න. දකුණු පැත්ත. ඒක ඉලක්කම දිහා ඔයගොල්ලෝ බලන්න ඕනේ. ඉලක්කම දිහා බලලා මම මේ සංඛ්‍යා ලියන්නම්. 58284. 284. දකුණ මේ පැත්තේ තියෙන්නේ. දැන් අපි බලන්නේ මෙහෙන් බලන්න. මේ පැත්ත ඇරලා සංඛ්‍යාව වම දකුණු හොයන්න යන්න එපා. වම දකුණු හොයන්න යන්න එපා. ඔයගොල්ලන්ගේ අභ්‍යාස පොත දිහා බලලා හොයන්න. එහෙනම් මේ දකුණේ මෙයා දෙවනිය. මෙයා හතරවෙනි. මෙතන අහන්නේ පිළිවෙලින් අහන්නේ. හතරවෙනිය ලියලායි දෙවනිය ලියන්න ඕනේ. එතකොට දෙවනිය හම්බුනාට කමන්නේ අපිට මුලින්. හරි? මෙයා ඉන්නේ 1000. මෙතන 1000 ඉන්නේ. මෙතන ඉන්නේ 10යි. එහෙනම් මෙතන අගය 8000යි. මෙතන අගය 80යි. එහෙනම් ඔකේ දැන් උත්තර දෙකක් තියෙනවා. තුන්වෙනි උත්තරෙත් හරි. ඔය අහලා තියෙන විදියට හරි නෑ. තුන්වෙනි උත්තරෙත් හරි. හරි වුණාට මම අහලා තියෙන්නේ මුලින් 4 වෙනිය. 4 වෙනිය ලියලායි දෙවෙනිය ලියන්නේ. එහෙනම් 4 වෙනිය ලියලා දෙවෙනිය ලියුවාම පිළිතුර ඔකේ. පිළිතුර අංක 4. පිළිතුර අංක 4. හරි. ඊළඟට අහනවා ඊළඟ ප්‍රශ්නේ. අවසාන ප්‍රශ්නේ තියෙනවා. එතනත් අහන්නේ දකුණු පස සිට පළමුවෙනි හා හතරවෙනි සංඛ්‍යා මගින් නිරූපිත අගය පිළිවෙලින්. එහෙනම් දකුණෙන් පටන් ගන්න. මුලින් ඉල්ලන්නේ පළවෙනිය. පළවෙනිය 7යි. එහෙනම් 7 මුලින් තියෙන සංඛ්‍යාවට යන්න. හරි. එහෙනම් පිළිතුර 3 4 හෝ 5. හරි. ඒක වෙන්න ඕනේ. ඇයි පළවෙනිය ලියලායි හතරවෙනිය ලියන්නේ කියන්නේ. පළවෙනිය 7. 7 ඉන්නේ එක ස්ථානේ. එහෙනම් එයාගෙන් නිරූපණය වන්නේ 7 එකක් කියන්නේ 7යි. ඊට පස්සේ හතරවෙනිය කවුද බලමු. හතරවෙනිය 5. හතරවෙනි ස්ථානයේ ඉන්නේ 10 10 5ක් කියන්නේ 5000. එහෙනම් පිළිතුර හතරවෙනි පිළිතුර 7 හා 5000. පස්වෙනි එකකට තියෙනවා 7 හා 50000. එකලං ඉලක්කම් දෙකක් දාලා දුන්නා. එක જાතියව දාලා දෙනවා. ඒතකොට වෙනිය දීලා හයි ওই විදිහට ප්‍රශ්න එනවා. හරි. ওই විදිහ ප්‍රශ්නයක් දෙකක් අහන්න පුළුවන්. හරි. හරි. එහෙනම් මේක සාකච්ඡා කරා. ඔකට මේ ඊළඟ ප්‍රශ්න පත්‍රෙත් ඔයගලන්ට දාලා එන පාඩම් ටික මම කියන්න දැන් දාන්නේ ගොඩක් දුරට සංඛ්‍යා කලාප කියන පාඩමෙන් තමයි ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ. හරි. සංඛ්‍යා කලාප කියන පාඩමෙන් හැදෙන්නේ. හරි. අදට අදාළ පාඩම තියෙන්නේ ඔයගොල්ලෝ ටියුට් දාලා තියන්න. මොකද අද දවස් ඇතුළත වගේ මම ඇවිල්ලා ටියුට් ටික ගන්නවා. හරි. ඒක දැන් මම අද ගත්තේ නැත්. ඔයගොල්ලෝ ටියුට් අද ගත්තේ නැත්නම් මේ අද දුන්නාගේ දීලා තියන එකට විතරයි මම ගන්න වෙන්නේ. මොකද නැත්නම් ආයෙත් තව පටික් දෙකක් විතර යනවා මම ඉන්නේ. හරි. තාත් පුළුවන් නම් අද ක්ලාස් එක කියලා දීලා නැත්නම් ලබුගමයි කාණ්ඩවයි මේ දෙකට දීලා තියන්න. අද අවශ්‍ය ක්ලාස් එක කියලා පාතේ හරි යවන්න මම රැ වෙලා ගිහලා අරන් යනවා ඒක. හරි ටියුට් ටික. හරි. ඒතකොට ඒව බලන්නත් ඕන නිසා තමයි මේ ගන්න ටියුට් එක විතරයි. පොත එපා ටියුට් එක විතරයි. අභ්‍යාස කරපොත ඔයගොල්ලන් තියාගන්න ටියුට් එක විතරක් දැනට ගන්න. හරි. එහෙනම් අද කරන්නේ කාලේ පාඩම. 4 වෙනි පාඩම. හරි. ඒක හුරුකුරු පාඩමක්. ඉගෙන ගන්න තියෙනවා යම් දේවල් ඉගෙනගෙන තියෙනවා. වෙලාව කියන්න පුළුවන්. වෙලාව කොහොමද ඔරලෝසුවේ තියෙන්නේ මොනවාද? ඔරලෝසුවේ තියෙන ඉලක්කම් මොනවාද? ওই ඉලක්කම් වලින් අපි මොනවාද කතා කරන්නේ? ඉලක්කම් කොහොමද පැය 24 ඔරලෝසුව ගැන? මේ දේවල් මේකෙදි කතා කරනවා. පැය 24 ඔරලෝසුව කියලා එකක් ගැන කතා කරනවා. කාලයම ඉන්නේ මොනවෙන්ද? කාලයම ඉනවා අපි. වෙලාවක් කියන්නේ අපි වෙලාව කතා කරන්නේ තප්පර. වෙලාව කියනකොට තප්පර ගැන කතා කරනවා. දැන් අපි පන්තිය පටන් ගත්තේ 2කටනේ. හරි. ඔක අපි ලිව්වොත් දැන් මේකේ මේ පෙරවරු සහ පස්වරු කියලා තියෙනවා. දැන් මේ කාලය ඒතර පෙරවරු පටන් ගන්න කොයි වෙලාවටද පස්වරු පටන් ගන්න කොයි වෙලාවටද ඒවත් හඳුන්වනවා. හරි. දැන් මේ වෙලාව ලිව්වොත් ඔයගොල්ලෝ දැන් AM PM නෙලියන්නේ. හරි. එහෙනම් මම දැන් ඔයගලන්ට දාන්නේ කොහොමද වෙලාව? වෙලාව අද පන්ති පැවැත්වී මෙහෙම දාන්නේ. හරි. මෙහෙම දාන්නේ. මම දානවනේ. ඔන්න ඔහම දාන්නේ. නැත්නම් ඔක මම දානවා මේක පස්වරු.
මෙහෙම දැන් මම දාන්නේ මෙන්න මේක තමයි මම උඩේ මේක තමයි දාන්නේ හරි ඔන්න වෙලාව දක්වන විදිහ හරි එතකොට මේක දෙකට පන්ති පැවැත්වුවා කොහොමද දාන්නේ මේක මුලින් දැම්මා දැන් මේ හවස් කාලයට කියන්නේ පස්වරු පටන් ගන්න කොතනින් ඉඳන්ද මධ්‍යම රාත්‍රී කියලා එක්කෙනෙක් ඉන්නවා ඊට පස්සේ මධ්‍යන්න මධ්‍යන්න 12 කියලා එක්කෙනෙක් ඉන්නවා ඊට පස්සේ පෙරවරු පස්වරු ඒ වගේ කොටස් කිහිපයක් තියෙනවා ඒවා පිළිවෙලින් හඳුනා ගැනීම එතකොට කාලය අපි මයින්නවා කාලය කතා කරනකොට පැය කියලා එක්කෙනෙක් ඉන්නවා පැය මිනිත්තු තත්පර හරි මිනිත්තු තත්පර මේ මිනිත්තු වලට විනාඩි කියලා කියනවා විනාඩි ඒ වුණාට අපි මෙතන කතා කරන්නේ නැහැ ඒ ගණිතයේදී අපි ඕක ලියන්න පාවිච්චි විනාඩි කියලා පාවිච්චි කරන්නේ නැහැ හරි ඒතකොට තත්පරයක් හැදෙන්නේ කොහොමද තත්පරයක් කියන්නේ මොකද්ද ඔර්ලෝසු මුහුණට කොටස් කීයකට බෙදලා තියෙනවද ඒ කියන්නේ සමාන කොටස් කීයකට බෙදලා තියෙනවද ඉලක්කම් මොනවද තියෙන කියන එක තමයි මේකෙන් හඳුනාගන්නේ හරි එහෙනම් මාතෘකාව ලියා ගන්න කාලය 4 වෙනි පාඩම දිනේ දාලා ලියා ගන්න හරි එහෙනම් කාලය පාඩම 4 වෙනි පාඩම තියෙනවා හරි බලමු නඩි හරි දැන් මෙන්න මේ වගේ එකක් හදනකොට මෙතන 58 දැම්ම 10න් නිගුණ කරන්නේ අගට බිඳුවක් දැම්ම හරි ඔය විදියට තියෙන්න ඕනේ පිළිතුර හරි තව එකක් බලමු මේ වගේ මෙතන 104 නිගුණ කරන්නේ 104 ගුණ කරන්නේ 1000 එහෙනම් 104 ලිව්වා 1000 තියෙන බිඳු 1 2 3යි බිඳු 3 අගින් ලිව්වා හරි ඔය විදියට පිළිතුරු තියන්න ඕනේ හරි අයි පල්ලෙහාට යමු ඒතර මේ හදන සංඛ්‍යා මේ ගුණ කරලා හිතෙන් ගුණ කරන්න පුළුවන් නම් කරන්න මේවා මේ උත්තරේ විතරයි මෙතනට අවශ්‍ය වෙන්නේ හරි ආයි තව මොනක්ද ලියන්න ඕනේ නැහැ මෙතන ලියනකොට මේ වගේ ගුණ කරනකොට ටිකක් ලොකු සංඛ්‍යාවක් එන්නේ හරි එතකොට 9 වරක් මේකේ මම කතා කරන්නේ 9 වරක් 45න් 5 හරි 45න් 5 ඉතිරි 4යි ඔය 4 ඔයගොල්ලෝ එක්ක උඩින් ලියා ගන්න නැත්නම් මතකේ තියාගන්න උඩින් ලියා ගන්න ඊට පස්සේ 9 වරක් 8 72යි අර ඉතුරු 4ත් මතක තියෙන්න ඕනේ ඉතුරු 4යි 76න් 6 ඉතිරි 7යි. එහා පැත්තේ බිඳුවනේ තියෙන්නේ. බිඳුවෙන් ගුණ කරාම බිඳුවයි ඉතිරි 7යි 76 ඔහොම එනවා. හරි මේක සංඛ්‍යාව මම හදලා තියන්නම්. හරි. ඔය විදියට එනවා. ඊට පස්සේ 9 වරක් 9 81යි. හරි. මේක ගාන්ට පිළිවෙලට. දැන් මට මේ ස්ථානීය කියන්නේ කෙලින් එන්නේ නැහැ. මේ හරියටම එන්නේ නැහනේ. මෙතන ඔයගොල්ලෝ ස්ථානීය කියන්නේ ඒ සංඛ්‍යාව ගුණ කරාම එන ආගයන් හරි කෙලින් තියෙන්න ඕනේ. හරි. එහෙට මෙහෙට පයින්න බෑ. හරි. මේ 5න් ගුණ කරා නම් මේ 5න් ගුණ කරලා එන සංඛ්‍යාව ඒ ස්ථානයේ කෙලින්ම තියෙන්න ඕනේ. හරි. 6න් ගුණ කරා 8න් ගුණ කරාම එන සංඛ්‍යාව 7න් ගුණ කරාම එන සංඛ්‍යාව මේ 9න් ගුණ කරාම මේ එන පිළිවෙලටම තියෙන්න ඕනේ. හරි. මේ විදිහට සටහන් සම්පූර්ණ කරන්න ඕනේ. හරි. ගැටලුවක් තියෙනවා නම් අර දෙන කාලය තුල අහන්න. එතකොට මම ඒවා කතා කරනවා. හරි. දැන් පාඩම ඉවර කිරීම ඉතර අත්‍යවශ්‍ය නැහැ ඉක්මනටම. හරි. මේ කොටු ගහලා ඉඳ තියලා තියෙන්නේ මේ කොටුව ඇතුලේ මේක සම්පූර්ණ කරන්න. පිට යන්න එපා. පිටට පයින්න එපා. මේ උත්තරේට හොඳටම ඉඩ ඇති. ගොඩක් වැඩිපුරක් තියලා තියෙනවා මේ උත්තරවල. මේ වගේ මේක සම්පූර්ණ කරන්න ගැටලුවක් ආවොත් කතා කරමු. හරි. මේ බෙදෙන සංඛ්‍යා ඔක්කොම දාලා තියෙන්නේ. මේ මෙච්චර ඉඩ තියලා තියෙන්නේ දීර්ඝ බෙදීම පාවිච්චි කරන්න. හරි. දීර්ඝ බෙදීම පාවිච්චි කරන්න ඕනේ. දීර්ඝ බෙදීම පාවිච්චි කරනකොට ටිකක් ඉඩ යනවා. ඒකට මම එක උදාහරණයක් පෙන්නන්නම්. හරි. මේක බෙදනවා නම් ටිකක් පල්ලෙහාට අරගෙන ඉරි දෙකක් ගහගෙන මේ විදිහට ගහගන්න බෙදන්නේ. හරි. ওই විදිහට අහලා මෙතන අදාළ සංඛ්‍යාව ලිව්වා. හරි. හරි. ඉතින් චක්‍රේ පාඩම් කරන්න වෙනවා. මේකේ මම 9න් දාලා දිනවා. 9 7 8 එවෙන්නම් දානවා ඉතින් ගොඩක්. අන්න නැත්තම් හුරු වෙන්නේ නැහැ. හරි 9න් බෙදන්න දින. ඊට පස්සේ මේවා මේ පිළිවෙලටම තියෙන්න ඕනේ. හරි කටු වැඩක් නෙමෙයි. කටු වැඩ විදියට කරන්න යන්න එපා. හරි. ඒකට කපලා කොටලා ඒව කරන්න යන්න එපා. හරි. මෙතන 7ට නෑ 70ට බලන්න ඕනේ. 70ට තියෙන්නේ 7යි. හරි. නම් මෙතන ලියන්න ඕනේ බිඳුව ගෙලින් ලියන්න ඕනේ. 7. එහෙනම් ඊට පස්සේ ඊළඟ සංඛ්‍යාව 7යි මෙතන ඉන්න ඕනේ 63යි. හරිනේ 63යි ඊට පස්සේ ඔයගොල්ලෝ එන්න ඕනේ මෙතනින් පල්ලෙහාට ඉරක් එන්න ඕනේ. මේ විදියට ඉරක් එන්න ඕනේ. හරි. ඉතින් ඕවා හරි පිළිවෙලට තියෙන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ සංඛ්‍යාව මෙතන 70න් අඩු කරාම 63ක් 7යි. හරි.
එයාව ලියන්න කියන්නේ. ඊට පස්සේ එකේ ඉලක්කම ගත්තා 71ට. 71ටත් ආයි තියෙන්නේ 7යි. හරි. 71ටත් 7ක් තියෙන්නේ. හරි. 71ටත් 7යි. හරි. ඊට පස්සේ මෙතන ආයි තියෙන්නේ 63යි. හරි. ඔය සංඛ්‍යා හරි කෙලින් තියාගන්න ඕනේ. හරි. ස්ථාන කෙලින්. හරි වැදගත් ඒක. හරි. ඊට පස්සේ ආයි ඉරක් එන්න ඕනේ. ඉරක් ඇවිල්ලා අඩු කරන්න. අඩු කරාම එන්නේ මෙතනට 8 8යි අර 1යි 81යි. හරි. දැන් 81ට බලන්න. හරි. 81ට 7 කොටවල් 9 කොටවල් බලන්න. 81ට 9වා 9යි. 9 වරක් 9 81යි. හරි. ඉතින් මේකෙන් නතර කරන්න එපා. හොඳේ. හරි. මෙතන ඉරක් ගැහුවා ආයි මේව හුරු වෙන්න මෙතන බිඳුවයි. හරි. කටු වැඩක් නම් ඉතින් ගැටලුවක් නැහැ. කටු වැඩක් විදියට මේක කරන්න එපා. හරි. කටු වැඩක් නම් මේ බිඳු දාන්න ඕනේ නැහැ. එහෙනම් අවසාන උත්තරේ අදාළ තැනින් කියන්න 779. හරි. ඒතර මේ කොහෙවත් කියන්න එපා. මොකද උත්තරේ ඉල්ලන්නේ ඔතනටනේ. ওই විදියට පිළිවෙලට තියෙන්න ඕනේ. හරි. ගාන හදන විදිය පිළිවෙලට තියෙන්න ඕනේ. හරි. තේරුණාද ඉතින්? හදලා තියෙන ක්‍රමේ. හරි. කාලේ පාඩම යටතේ මම කතා කරන්නේ. කටු තුනක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔරලෝසුවේ කටු තුනක් තියෙනවා. දෙකක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඔය රතු පාට කටුව හැරෙන්නේ. ඉතුරු කටු දෙක නම් අනිවාර්යයෙන්ම තියෙනවා. හරි. ඔය රතු පාට කටුව කලාතුරකින් නැති ඔරලෝසු දකින්න නැති. ඊනොට අනිත් කටු දෙක නම් අනිවාර්යයෙන්. හරි. ඔය කුඩා කටුවට කියනවා පැය කටුව. ඊට වඩා දිගින් වැඩි කටුව. රතු පාට කටුව අතාරින්නකො. අනිත් කටුවට කියනවා මිනිත්තු. හරි. මිනිත්තු කටුව. හරි. නැත්නම් විනාඩි කටුව. සාමාන්‍ය විනාඩි කටුව කියන්නේ. විනාඩි කියන එක අපි ඉස්සර පාවිච්චි කරන්නේ නැහැ ගණිතයේදී මෙතන. හරි. එතකොට බලන්න 1 සිට 12 දක්වා අංකණය කරලා. බලන්න එක ළඟ ඉලක්කම් දෙකකට මොකද කරලා දෙන්නේ කියලා. එක ළඟ ඉලක්කම් දෙකක් බෙදලා තියෙනවා සමාන කොටස් 5කට බෙදලා තියෙනවා. සමාන කොටස් 5කට. 1යි 2යි. මෙතන ඉරි පහක් නෙමෙයි ගහලා තියෙන්නේ බලන්න. කොටස් 5කට බෙදලා තියෙනවා. හරි. කොටස් 5කට බෙදලා තියෙනවා සමාන කොටස් 5කට. හරි. බලන්න එක කොටසයි කොටස් 2යි 3යි 4යි 5යි. හැමතැනම මේ විදිහට බෙදලා තියෙනවා. ඒ වගේ ඉරි තියෙනවා මේක වටේට ගියොත් 60ක් තියෙනවා. හරි. ඔය ඉරකින් ඉරකට මේ කළු පාට මෙන්න මේ කටුව. දිග කටුවේ තියෙන කළු පාට දිග කටුව ගියොත් ඔන්න විනාඩියයි. හරි. විනාඩිය. රතු පාට කටුව ගියොත් මිනිත් තප්පරයක්. රතු පාට කටුව ගියොත් තප්පරයක්. හරි. බලමු. ඔයගේ ඔරලෝසුවක් අඳින්න එක පැත්තකට කොටු 6ක් විතර පාවිච්චි කරලා අඳින්න ඉඩ තියාගන්න. මේ වගේ 6යි 6 සමචතුරස්‍රයක් පොඩ්ඩක් උඩින් තියාගන්න. පොඩි කොටු 6ක්. පොඩි කොටු 6ක්. කොටුවක් වෙන් කරලා තියාගන්න. කොටුවක් ගහගන්න එපා. ඒ වගේ ප්‍රමාණයක්. කාලය කියලා මාතෘකාව ලියලා රූල් 8ක් විතර තියලා ඊට පල්ලෙන් අපි ලියන්න පටන් ගමු. හරි. ඔය විදිය ඔරලෝසුවක් යනගන්න ඕනේ අභ්‍යාස පොතේ තියෙනවා. නැත්නම් ඔක මම එවන්න. හරි. ඔතන ඔය විදියට නම් කරගන්න ඕනේ. හරි. නම් කරගන්න ඕනේ. 1 සිට 12 දක්වා නම් කරගන්න ඕනේ. කුඩා ඉරි ඇඳ ගන්න ඕනේ. හරි. ඒවල් කළා ඔය කටුව රතු පාටින් දාන්න. හරි. මිනි තප්පර කටුව රතු පාට. හරි. බලමු මේකේ. තොර කාලය කියලා මාතෘකාව ලියලා ඔරලෝසුවක් අඳින්න රූල් 8ක් විතර ඉඩ තියලා ඊට පල්ලෙහාන් ලියන්නේ. ඔලයි කොටු පොතේ 8ක් තියන්න. ඊට පල්ලෙහාන් ලියන්න පටන් ගමු. හරි. බලමු ඔය කටු ගැන අපි පොඩි විස්තරයක් කතා කරමු. හරි. ඔබට මේ අපි ඔරලෝසුව ගැන කතා කරොත් ඔය වටේ ධාරයේ කෙටි ඉරි මගින් සමාන කොටස් බෙදලා තියෙනවා 60කට. හරි. ලියා ගමු. ඊට පල්ලෙහාන් රූප සටහන අඳින්න ඉඩ තියලා ලියා ගන්න. වටේ ධාරය ඔරලෝසුවේ වටේ ධාරය. එහෙම කියන්න ඔරලෝසුවේ වටේ ධාරය ඔරලෝසුවේ වටේ ධාරය කෙටි ඉරි මගින් ඔරලෝසුවේ වටේ ධාරය කෙටි ඉරි මගින් සමාන කොටස් 60කට බෙදා ඇත. සමාන කොටස් 60කට බෙදා ඇත. හරි. ඉන්නේ කොටස.
ඊළඟට බලමු ඊළඟ කර්ම. ඒ වගේම ලියා ගන්න එක ළඟ අංක දෙකක් අතර ලියා ගන්න එක ළඟ අංක දෙකක් අතර එක ළඟ අංක දෙකක් අතර සමාන කොටස් පහකට බෙදා ඇත. එක ළඟ අංක දෙකක් අතර සමාන කොටස් පහකට බෙදා ඇත. ඊළඟට ඔය එක ළඟ අංක ගැන කතා කරානේ. හරි. ඒතර අංක කීයක් තියෙනවද කියලා ලියමු. හරි. දැන් තියෙනවා මේකේ නම් කරලා තියෙන්නේ 1 සිට 12 තෙක් අංක යොදා ඇත. මේ කරුණු විදිහට ලියන්න. කරුණු විදිහට ලියන්න. කරුණු විදිහට කරු යොදා ලියන්න. හරි. එතකොට මේකේ ඉලක්කම් තියෙනවා 1 සිට 12 දක්වා අංක කරලා තියෙනවා පිළිවෙලින්. හරි. ඒක කරුණු විදිහට මේවා සටහන් කරන්න. ඊළඟ කරුණ හරි මැද සවි කර ඇති ලියා ගන්න. හරි මැද සවි කර ඇති ඊළඟ කරුණ තවද්දා ලියන්න බලන්න. හරි මැද සවි කර ඇති කටු තුනෙන් කෙටිම කටුව හරි මැද සවි කර ඇති කටු තුනෙන් කෙටිම කටුව පැය කටුව වේ. කෙටිම කටුව පැය කටුව වේ. හරි. එතකොට මේ කෙටිම එක්කෙනා තමයි පැය කටුව. දැන් මේකේ මම පැය කටුව මාක් කරොත් මේ පැය කටුව තමයි ඔය අන්තිම වුණාම අර කියාගත්ත ඉඩේ මම උඩින් රූල් 8ක් තියාගන්න කිව්වනේ. උඩින් රූල් 8ක්. කාලය කියලා මාතෘකාව ලියලා රූල් 8ක් තියාගන්න කිව්වා. ඒක ලියලා ඔරලෝසුව අඳිනවනේ. එතකොට ඔය තප්පර කටුව කියන එක රතු පාටින් අඳින්න ඕන. රතු පාටින් අඳින්න. හරි. බලමු ඊළඟ එක. ඊළඟට හරි. මෙහි රතු පාටින් දක්වා ඇති තොරාර ඔරලෝසුව ගැන ඔයගොල්ලෝ ඔරලෝසුව එතකොට රතු පාට හරි. ඔයගොල්ලෝ වෙන පාටකින් දානවා නම් ඒ පාට ලියන්න ඕන. හරි. මේ රතු පාටින් දක්වා ඇති සිහින් කටුව තත්පර කටුව වේ. සිහින් කටුව තත්පර කටුව වේ. ඕකේ සිහින් කටුව තප්පර කටුව. එතකොට රතු පාටින් දාගන්න ඒක. මම රතු පාටින් ඇදගන්න ඒ කටුව. හරි. ඊළඟ එක හරි. එතකොට දැන් කටු දෙකක විස්තර කතා කරන්නේ. අනිත් කටුවට කියන නම තමයි හරි. ලියගන්න. එතකොට අනෙක් කටුව මිනිත්තු කටුව වේ. අනික් කටුව මිනිත්තු කටුව වේ.
හරි ඉතින් ඔය මගේ අරනවා නම් ඔය එතනින් බලන්න ලියන්න හරි මගේ අරනවා නම් බලාගෙන ලියන්න තමයි ඔය ටික දාලා තියෙන්නේ ඔතන බලන්න යන්න එපා මම කියවනකොට මගේ අරනකොට ඔතනින් බලලා ලියන්න හරි හරි එන ඔර්ලෝසුවේ කටුවේ ඔය කටු තුන ගැන විස්තරයක් දුන්නා හරි එතකොට ඔය රතු පාට කටුව ඔය එක දැන් කොටස් 60කට බෙදලා තියෙනවානේ මේ රතු පාට කටුව අපි බලමු මේක මම මෙහෙම ගත්තොත් හරි ඔර්ලෝසුව විතරක් ගමු දැන් මෙන්න මේ කටුව එක පොඩි ඉරක් ගියොත් මෙන්න මේ වගේ පොඩි ඉරක ඉඳන් හරි එතන ඉරි දෙකක් මම මෙහෙම මාක් කරොත් මේ ඉරි දෙකක් අතර ගියොත් මේ පොඩි කටු මේ රතු පාට කටුව එතනට කියන්නේ තත්පරයක් කියලා හරි පොඩි කටුව ඔය ගියොත් කියනවා එක ඉරක ඉඳන් තව ඉරකට කෙටි ඉරක ඉඳන් තවත් කෙටි ඉරකට ගියොත් තත්පරයක් කියලා කියනවා හරි ඊළඟට බලමු ඉඳන් කරමු හරි බලමු අපිට මෙහෙම කියන්න පුළුවන් ලියමු තප්පර කටුවේ තුඩ ලියාගන්න තත්පර කටුවේ තුඩ මම කියන එක බලන්න ලියමු හරි හරි ලියාගමු තප්පර කටුවේ තුඩ එක් කෙටි ඉරක සිට තප්පර කටුවේ තුඩ එක් කෙටි ඉරක සිට ඊළඟ කෙටි ඉර දක්වා යෑමට ගතවන කාලය තප්පර එකකි හරි ගතවන කාලය තප්පර එකකි පොඩි ඉරක් ගියොත් එතන කාලය තප්පර 1යි කියලා කියන්නේ හරි කෙටි ඉරක ඉඳන් ඊළඟ කෙටි ඉරකට ගියොත් තප්පර 1යි හරි එතකොට දැන් නම් මෙතන ඔක්කොම අඳිනකොට මෙන්න මෙහෙම වගේ ඔයාලා අඳිනකොට මේ විදිහට පාවිච්චි කරන්න හරි යවුවා හරි නැති මෙන්න මෙතන 1යි මෙතන 1යි මෙතන 12 මෙතන කිලි 6 මෙතන 3 මෙතන 9 ඊළඟට මෙතන බෙදා ගන්න කොටස් 1යි 2යි හරියට බෙදා ගන්න 1යි 2යි දැන් අඳින්න යන්න එපා මේක මම ඉඳලා පෙන්නන්නේ මේ එක ගෙලින් මෙතන මේ ඉර ගෙලින් මෙතන මේ ඉර ගෙලින්ම මේ ඉර ගෙලින් හරි ඊළඟට 1 2 4 5 7 8 9 10යි හරි ඉතින් මේවා සමාන කොටස් වලට ඔයගොල්ලෝ බෙදා ගන්න ඕනේ සමාන කොටස් වලට ඔයගොල්ලෝ බෙදා ගන්න ඕනේ මේවා බෙදා ගන්න. එතකොට මෙතන කටු තියෙනවා. එතකොට මේවා මම මෙතන එක තැනක් විතරක් මාක් කරන්නම්. හරි. මේ තප්පර කටුවක් මෙහෙට ගමු. එතකොට මේ තප්පර කටුව දැන් මෙතන ගෙලින් වගේ තියෙන්නේ. මේ ගෙලින් වගේ තියෙන්නේ. මෙතන ඉඳන්
මෙතනට පැන්නොත් එක ඉරක් යන්නේ. මේක දක්ෂිණාවර්තව කරකින් දක්ෂිණාවර්ත. මෙතන ඉඳන් එක ඉරක් පැන්නොත් තප්පරයයි. හරි. මෙයා ගියොත් තප්පරයයි. මේ කෙටිමෙක් කෙනා. මේ කෙටිමෙක්. මෙයා එක ඉරක් ගියොත් මෙයා මේකෙන් වගේ ඉන්නේ කියලා හිතන්න. මේ මිනිත්තු එක්කෙනා. මෙයා එක්කෙනෙක් ගියොත් මිනිත්තුයි. මේ මිනිත්තු කටුව එකක් ගියොත් මිනිත්තුයි. මෙයාව අපි ඉලක්කම් වලින් ගන්නවා. මේ ඉලක්කම් වලින් ඉලක්කම් වලට මාරුනොත් තමයි මෙයාට කියන්නේ. මෙතන ඉඳන් මෙතනට ගියොත් එයා කියන්නේ චූටි මැද්දේරි ගණන් ගන්නෑ මේ පොඩි කටුව. හරි? පොඩි කටුවට මැද්දේරි නොසලකනවා. හරි? අපි ඒවට ගන්නෙ පොඩි කටුවට ගන්නෙ ඉලක්කම් ටික විතරයි. ලොකු ඉලක්කම් විතරයි පොඩිම කටුවට පාවිච්චි කරන්නේ. හරි? ඊළඟ එක ලියාගන්න. මිනිත්තු කටුවේ තුඩ ඊළඟ කරුණ මිනිත්තු කටුවේ තුඩ එක් කෙටි ඉරක සිට මිනිත්තු කටුවේ තුඩ එක් කෙටි ඉරක සිට මෙන්න මිනිත්තු කටුව මේ මන් පිටට ඇන්දේ ඔයගලන්ට පැහැදිලිව ඒක කොතනද තියෙන්නේ කියලා පෙන්නන්න. හරි? මිනිත්තු කටුවේ තුඩ එක් කෙටි ඉරක සිට මිනිත්තු කටුවේ තුඩ එක් කෙටි ඉරක සිට ඊළඟ කෙටි ඉරට ඉර දක්වා ඊළඟ කෙටි ඉර දක්වා යෑමට ගතවන කාලය මිනිත්තු එකකි මිනිත්තු එකකි මේ කතා කරන්නේ මෙන්න මෙයා ගැන. හරි? මෙයා මෙන්න මේ කෙලින් වගේ ඉන්නේ. මෙයා පැන්නොත් මේ එක ඉරක් මෙයාට කියනවා මිනිත්තු 1යි කියලා. මේකට. හරි. ඒකට ගියොත් මිනිත්තු 1යි කියලා කියන්නේ. හරි? දැන් අපි පැය කටුවත් එක්ක මෙන්න මේ අනිත් කටුව මෙන්න මෙයා ගැන. මෙයා ඔය කෙටි ඉරිත් එක්ක සම්බන්ධ කරන්නේ නැහැ. ඊන කෙටි ඉරිත් එක්ක සම්බන්ධ කරන්නේ නැහැ. එයාට දීලා තියෙන්නේ මේ ඉලක්කම්. මේ ඉලක්කම් ටික තමයි එයාට දීලා තියෙන්නේ. හරි? එයාට දීලා තියෙන ඉලක්කම්. මේ කෙටි ඉරිත් වලින් යන්නේ මිනිත්තු කටුවයි තප්පර කටුවයි. රතු පාට එක්කෙනයි දිගින් වැඩිම එක්කෙනයි. හරි දිගින් වැඩිම කියන්නේ මේ රතු පාට එක්කෙනා තියෙන්නේ. අර දිගින් වැඩි දෙවි තීන් කටුව නෙමෙයි අනිත් එක්කෙන. හරි? මේ මිනිත්තු කටුවට තමයි කෙටි ඉරිත් ටික දීලා තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ එක බලමු. ඊළඟේ තියෙන්නේ පැය කටුවේ සිට ඊළඟ එක කියන්නේ. පැය කටුවේ තුඩ මෙයා ගැන කතා කරන්නේ. මෙයා යන්නේ ඉලක්කමක සිට ඉලක්කමක් දක්වා පමණයි. හරි. පැය කටුවේ තුඩ එක් අංකයක සිට 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 ඊළඟ අංකයට යෑමට ගතවන කාලය පැය කටුවේ තුඩ එක් අංකයක සිට ඊළඟ අංකයට යෑමට ගතවන කාලය
ඊළඟ අංකයට යෑමට ගත වන කාලය පැය 1කි. මේ කටුව කෙටිම කටුව අංකයක ඉඳන් අංකයට පැන්නොත් එයාට පයින්න යන කාලය මේ අංකේ ඉඳන් මේ අංකයට යනවා පැයක් කියන කාලයක්. හරි? යන කාලය පැය 1කි. කෙටිම කටුවේ තුඩ එක් අංකයක සිට ඊළඟ අංකයට යෑමට ගත වන කාලය පැය 1කි. පැය 1කි. හරි? බලමු ඊළඟට. හරි. අපි බලමු මෙන්න මේ වගේ තවත් විස්තර කරොත් ඔරලෝසුව ගැන මේ විදිහට අපිට විස්තර කරන්න පුළුවන්. හරි? ඔය විදිහට. එතකොට මේ පැයක කාලයක් තුල මිනිත්තු කටුව කියන කෙනා පූර්ණ වටයක් ගමන්. හරි? බලමු මේ කියන්නේ මොකක්ද? හරි? පැයක් යන්න නම් ඒ රතු පාට කටුවක් කොට අතාරින් රතු පාට කටුව නෙමෙයි. මෙන්න මේ අනිත් කටුව. මිනිත්තු කටුව කියන කෙනා මෙතනින් පටන් අරන් මෙහෙන් පටන් අරන් වටයක්ම යන්න ඕනේ. පැයක් ගත වෙන්න. පැයක අපි මෙහෙම හිතමුකෝ දැන් මෙතන පැයක් කියන්නේ මෙතනින් මේ මම පන්තිය පටන් ගත්තොත් 2:15යි. PM කියම් පන්තිය පටන් ගත්තොත් 2:15ට මම මේක ඇදගන්න අපරක් ඕනේ මුකුත් ඕනේ මම ආයන්නේ 2:15. හරි 2:15 සාමාන්‍යයෙන් ඔය පොඩි කටුව පොඩ්ඩක් ගිහිල්ලා තියෙනවා ඉස්සරහට. හරි පොඩි කටුව දෙකේ ඉලක්කම ළඟ නෑ හොඳේ 2:15 දී. අන් 2:30 ගන්න. 2:30 කිව්වොත් මේ පැය කටුව තියෙන්නේ සාමාන්‍යයෙන් මේ අතර මැද්දේ 2:03යි. මෙයා හරියට නැගිලා තියෙනවා. මෙතනටම එන්න ඕනේ. 6 ඉලක්කම ගිහින්. දැන් පැයක් යන්න නම් මෙතන ඉඳන් පැයක් යමුකෝ. මෙතන ඉඳන් පැයක් ගියොත් 3:30 මෙතන ඉඳන් පැයක් ගියොත් 3:30. එහෙනම් 3:30 වෙන්න නම් මෙතන ඉඳන් පැයක් ගන්න. 2:30 ඉඳන් පැයක්. එහෙනම් මේ කටුව යන්න ඕනේ මෙන්න මේ වටයක්ම ගිහිල්ලා ආපහු එතනටම එන්න ඕනේ. ඉන්න හැරගෙන පැය. හරි මෙතනටම එන්න ඕනේ. හරි මෙන්න මේ කටුව. මිනිත්තු කටුව වටයක් ගියාට පස්සේ වටයක් ගිහිල්ලා එනකොට මෙයා ගිහිල්ලා තියෙන කාලය පැයයි. හරි මේ ඉලක්කමින් ඉලක්කමට මාරු වෙනවා කියලා හිතන්න එපා. හරි මම ඉලක්කමින් ඉලක්කමට දැම්මොත් මේ විදිහට දාන්න. මේව දාන්න දේවල් හොඳේ. දැන් මතක් කරලා දෙන්න. දැන් තියෙන වෙලාව මම කියන්නම් 3යි. තුනේ වෙලා හරි තුනේ ලක්කම් තුනේ ඉඳන් පැයක් හරි පැයක් යනකොට මේ කටුව යනවා සම්පූර්ණ වටයක් ගිහිල්ලා මෙතනටම ඉන්නේ. එතකොට තුනේ ඉඳන් මෙයා වටයක් යන්න ඕනේ. වටයක් යනකොට මෙයාව අපි ගණන් ගත්තේ පොඩි ඉරි වලින්නේ. පොඩි ඉරි වලින් තමයි මෙයාව කියවන්නේ. මම කියන්නේ මේ පොඩි ඉරි මිනිත්තු ගණන් ගන්නේ මිනිත්තු සහ තප්පර අපි කියවන්නේ මේ කෙටි ඉරි වලින්. මේ ඉලක්කම් දීලා තියෙන්නේ පැය කටුවට. ඉලක්කම් දීලා තියෙන්නේ පැය කටුවට. එතකොට මෙයා ගිහිල්ලා තියෙනවා පොඩි ඉරි 60ක්. පොඩි ඉරි 60ක් ගිහිල්ලා තියෙනවා මේ කටුව. මේ කටුව පොඩි ඉරි 60ක් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙයා ගමන් කරන්න ඕනේ 60ක්. පැයක් යන්න නම් මෙයා එකකින් එකකට මාරුනොත් තමයි පැයක් වෙන්නේ. එක තැනක ඉඳලා එක තැනකට මාරුනොත් පැයක් වෙනවා. ඒ පැය යනකොට මෙයාට යන්න වෙනවා පොඩි ඉරි 60ක්. ඒ කියන්නේ එතනින් තේරුම් ගන්න පැය එකක් කියන්නේ මිනිත්තු 60යි. හරි? පැය එකක් කියන්නේ මිනිත්තු 60යි. හරි? බලමු එහෙනම් සටහන් කරගමු. යන පැය එකක කාලයක් තුලදී යන පැය එක
පැයක කාලය තුලදී එම ලියමුකෝ. පැයක කාලය තුල එම ලියමු. පැයක කාලය තුල පැයක කාලය තුල මිනිත්තු කටුව පැයක කාලය තුල මිනිත්තු කටුව පැයක කාලය තුල මිනිත්තු කටුව සම්පූර්ණ වටයක් ගමන් කරයි. සම්පූර්ණ වටයක් ගමන් කරයි. පැයක් කියන කෙනා හැදෙන්න මෙයා සම්පූර්ණ වටයක් ගමන් කරන්න ඕන. හරි? සම්පූර්ණ වටයක් යනවා කියන්නේ එයා ගිහිලා තියෙනවා කෙටි ඉරි 60ක්. එතකොට අපිට ලියන්න පුළුවන් ඒ නිසා මේක සටහන් කරගන්න. පැය එකක් සමානයි මිනිත්තු 60යි. පැය එකක් සමානයි මිනිත්තු 60යි. හරි මතක තියාගන්න ඕනේ හරියට. පැය එකක් කියන්නේ මිනිත්තු 60කට කියන එක. හරි? පැය එකක් කියන්නේ මිනිත්තු 60ක් කියන එක. හරි? ඔත දැන් බලමු ඊළඟ එක. දැන් මෙයාට දැන් මේ තව රතු පාට කටුකුත් ඉන්නවනේ. දැන් මේ රතු පාට එක්කිනා මම ඉන්නනේ. ඔය රතු පාට එක්කිනා 60ක් ගියොත් මෙතන ඉන්නවා කියලා හිතන්න. දැන් හරියටම 3 වුණොත් ඉන්නේ හරියටම 3 වෙනවා කියන්නේ තප්පර කටුවක් තියෙනවනේ මේක ගෙලින්මයි. මට දැන් ඔයගොල්ලන්ට මේ දිනක් නැති. හරි මෙන්න මේ රතු පාට කටුව යාට උඩින් ඉන්නවා කියලා හිතන්නකෝ. හරි. එතකොට එයා වටයක් යනවා කියන්නේ. එයා වටයක් ගියාම මේ අර ඉක්මනට යන කටුව තියෙනවනේ. ඒ කටුව වටයක් ගියා කියලා මෙයාට නම් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මෙන්න මෙයා. මෙයාට වෙනසක් වෙනවා. මේ මිනිත්තු කටුව පයින්නවා 1 ඉරක්. මිනිත්තු කටුව පයින්නවා 1 ඉරක්. රතු පාට කටුව වටයක් යනවා කියන්නේ එයා යන්න ඕනේ ඉරි 60ක්. ඉරි රතු පාට කටුව ඉරි 60ක් ගියාට පස්සේ මිනිත්තු කටුව කියන කෙනා යනවා 1 කෙටි ඉරක්. මිනිත්තු කටුව 1 කෙටි ඉරක් වෙනවා. එහෙනම් අපි ඒක ලියමු. හරි. මිනිත්තුවක කාලයක් තුල එක මිනිත්තුවක් කියන්නේ මේ උත්තර කරන්නේ. හරි. මිනිත්තුවක කාලයක් තුල මිනිත්තුවක කාලයක් තුල මිනිත්තුවක කාලයක් තුල තත්පර කටුව මිනිත්තුවක කාලයක් තුල තත්පර කටුව සම්පූර්ණ වටයක් ගමන් කරයි. එහෙනම් මිනිත්තුවක් හැදෙන්නේ අර රතු පාට කෙනා සම්පූර්ණ වටයක් ගියා. මිනිත්තුවක් හැදෙන්න නම් මිනිත්තු කටුව එක් කෙටි ඉරක සිට තවත් එකකට පයින්න ඕනේ. හරි? නම් මිනිත්තුවක් හැදෙන්නේ මම වෙන තැනක මිනිත්තුවක් හැදෙන්න මෙතන මිනිත්තු කටුව කියමු. මිනිත්තු කටුව පයින්න ඕනේ මෙතන එක කෙටි ඉරකට. එක තැනක ඉඳන් තව තැනකට පයින්න ඕනේ. ඒක පයින්න නම් මේ රතු පාට කටුව සම්පූර්ණ වටයක් යන්න ඕනේ. මෙයා සම්පූර්ණ වටයක්ම යන්න ඕනේ. මෙයා සම්පූර්ණ වටයක් යනකොට කොහේ හරි ඉඳන් සම්පූර්ණ වටයක් යන්න ඕනේ.
මෙයා සම්පූර්ණ වටයක් ගියාම තමයි මිනිත්තුවක් හැදෙන්නේ. හරි? 1 මිනිත්තුවක් හැදෙන්නේ එතකොට. හරි? එහෙනම් ලියා ගන්න මිනිත්තු එකක් කියන්නේ තප්පර 60යි. මිනිත්තු එකක් කියන්නේ තප්පර 60යි. මිනිත්තු එකක් කියන්නේ තප්පර 60යි. කොටු කරගන්න මේක. මෙන්න මේ පැය එක සමානයි මිනිත්තු 60ත් කොටු කරගන්න. මිනිත්තු එක සමානයි තප්පර 60ත් කොටු කරගන්න. මේ දෙකම කොටුවක් තුලට දාගන්න. හරි මාතෘකාව පෙරවරු හා පස්වරු හඳුනා ගැනීම. මාතෘකාව දාගන්න පෙරවරු හා පස්වරු හඳුනා ගැනීම කියලා. හරි. හරි එකේ බලමු. හරි ලියා ගන්න පෙරවරු හා පස්වරු හඳුනා ගැනීම. පෙරවරු හා පස්වරු හඳුනා ගැනීම. දැන් මේකේ අපි දැනගන්න ඕනේ පෙරවරු කාලය මොකද්ද? ඇයි පෙරවරු කියන්නේ පස්වරු කියන්නේ? නිවැරදිව මොකද මේ අර AM PM කියන එක තමයි මේ කතා කරන්නේ. හරි? දැන් බලමු. අපිට මෙන්න මේව ලියන්න පුළුවන්. හරි? දිවා කාලයේදී ඔන්න කටු තුනම එක අවස්ථාවක තියෙනවා මේ අවස්ථා දෙකක් තියෙනවා. හරි? කටු තුනම තියෙනවා එකම තැන. එතකොට ඒ කාලේ එක වෙලාවක් තමයි දිවා කාලයේදී කටු තුනම අංක 12 ඉන්නවා. වෙත යොමු වෙලා තියෙනවා. ඒ වෙලාවට කියනවා මධ්‍යහ්න කියලා. හරි? ලියාගන්න එන්න. දිවා කාලයේදී කටු තුනම දිවා කාලයේදී කටු තුනම දිවා කාලයේදී කටු තුනම අංක 12 වෙත යොමු වී ඇති විට අංක 12 වෙත යොමු වී ඇති විට අංක 12 වෙත යොමු වී ඇති විට වේලාව මධ්‍යහ්න 12 වේලාව මධ්‍යහ්න 12 වේ වේලාව මධ්‍යහ්න 12 වේ වේලාව මධ්‍යහ්න 12 වේ. හරි? ඊපස්සේ තව අවස්ථාවක් තමයි මධ්‍යම රාත්‍රී කියන තැන. හරි? බලමු. එතකොට මේ මධ්‍යම රාත්‍රී කියනකොට එතෙන්දි තමයි දවස අද දවස ඉවර වෙනවා කියමු. අද 14 වෙනිදා. 14 වෙනිදා ඉවර වෙන්නේත් මධ්‍යම රාත්‍රී 12න්. එතකොට 15 වෙනිදා ආරම්භ වෙන්නේත් මධ්‍යම රාත්‍රී 12න් තමයි ආරම්භ වෙන්නේ. අවසන් වෙනවත් එක්කම ඒ වෙලාවෙම අනිත් දිනෙත් ආරම්භ වෙනවා. හරි? එහෙනම් තව වෙලාවක් කියමු. හරි. රාත්‍රී කාලයේදී කටු තුනම ලියා ගන්න ඊට පල්ලෙහාන් තරුවක් දාලා රාත්‍රී කාලයේ කටු තුනම
රාත්‍රී කාලයේ කටු තුනම රාත්‍රී කාලයේ කටු තුනම 12 වෙත යොමු වී ඇති විට 12 වෙත යොමු වී ඇති විට 12 වෙත යොමු වී ඇති විට වේලාව මධ්‍යම රාත්‍රී 12 වේ. වේලාව මධ්‍යම රාත්‍රී 12 වේ. වේලාව මධ්‍යම රාත්‍රී 12 වේ. එතකොට මධ්‍යම රාත්‍රී 12න් ඔන්න දවස පටන් ගන්නවා. මධ්‍යම රාත්‍රී 12 ඉඳන් මධ්‍යන්න 12 දක්වා. මධ්‍යන්න 12 දක්වා. හරි? ඔන්න ඔය අවස්ථා දෙක අතර. ඒ කියන්නේ දැන් අද මධ්‍යම රාත්‍රී 12 ගැන හිතන්නකෝ. අද මධ්‍යම රාත්‍රී තව වෙලා තියෙනවා මේක. හරි? මධ්‍යම රාත්‍රී 12 ඉඳන් හෙට අද මධ්‍යම රාත්‍රී 12 කියන්නේ හෙට දවසනේ. හෙට දවසේ දවල් 12 වෙනකම්. දවල් 12 වෙනකම් සියලුම වෙලාවල් අපි හඳුන්වනවා පෙරවරු කාලය කියලා. කියන්නේ අද රෑ 12න් පස්සේ අද රෑ 12 ගැන හිතන්න. අද රෑ 12 ඉඳන් හෙට දවල් 12 වෙනකම් කාලය වෙනකම් තියෙන සියලුම කාලයක් සියලුම වෙලාවන් පෙරවරු. නැත්තම් ඔයගොල්ලෝ කියන AM කියලා දාන්නේ. AM කියලා දාන වෙලාවල් වෙනවා. හරි? රෑ 12 සිට හොඳේ රෑ 12 සිට. දර මම පාන්දර 1යි කියලා ලියන්නේ. 1යි. 12 පහ වුණාට පස්සේ 1 එනවනේ. 1යි ඒක දාන්නේ AM නැත්තම් පෙරවරු 1. හරි. එතකොට 12 පහ වෙලා 1 විනාඩියක් ගියාම 12 පහ වෙලා 1 විනාඩියයි යන්නේ. රෑ 12 පහ වෙලා 1 විනාඩියක් ගියාම ඔන්න 12යි 1 විනාඩියයි. දැන් මේකට මොකද දාන්නේ? මේකට අපි දාමු පෙරවරු. පෙරවරු දාන්න පුළුවන්. හරි? දැන් මේක 12 පහ වෙලා. හරි? එතකොට මේ විදියට 12 ඉඳන් ඒ කියන්නේ පෙරවරු කාලය හඳුන්වන්නේ මධ්‍යම රාත්‍රී 12 ඉඳන් දවල් 12 දක්වා කාලය. හරි? එතන මධ්‍යම රාත්‍රී 12 ඉඳන් දවල් 12 දක්වා කාලය. ලියා ගන්න කියන්නේ මධ්‍යම රාත්‍රී 12 සිට මධ්‍යම රාත්‍රී 12 සිට මධ්‍යන්න 12 දක්වා ඇති මධ්‍යම රාත්‍රී 12 සිට මධ්‍යාන 12 දක්වා ඇති මධ්‍යාන 12 දක්වා ඇති පැය 12ක් තියෙනවනේ. හරි? පැය 24ක් තියෙනවා. පැය 24න් ඔය භාගයක්. පැය 24න් හරියට ගන්නවා. පෙරවරු කොටසට ඉතුරු හරියට හරි පස්වරු කොටසට ගන්නවා. AM වලට 12යි PM වලට 12යි. හරි. මධ්‍යම රාත්‍රී 12 සිට මධ්‍යන්න 12 දක්වා ඇති පැය 12ක කාලය පෙරවරු ලෙස හැඳින්වේ. පෙරවරුව ලෙස හැඳින්වේ. හරි. පෙරවරුව කියන්නේ එතකොට මධ්‍යම රාත්‍රී 12න් පටන් අරන් කෙටියෙන්ම කියනවා මධ්‍යම රාත්‍රී කියන පැටලෙනවා නම් රෑ 12 ඉඳන් දවල් 12 දක්වා. හරිනේ? ඒක හඳුනා ගන්න පුළුවන් වෙලාවක්. රෑ 12 ඉඳන් දවල් 12. හරි පටලව ගන්න බෑ. 12 කාලය පෙරවරු ලෙස හඳුන්වයි. හරි? ඊළඟ එක බලමු. ඊළඟට තියෙන්නේ අපිට ඕන මධ්‍යන්න 12නේ. ඒ කියන්නේ දවල් 12. දවල් 12න් පස්සේ ඒ කියන්නේ ආයි දවල් 12 ඉඳන්. දැන් මේ යන්නේ
පස්වරු කාලේ. ඒ කියන්නේ දවල් 12න් පටන් ගත්තා. දවල් 12 ඉඳන් රෑ 12 වෙනකම්ම. එහෙනම් අපි ඒක ලියමු. මධ්‍යාහන 12 සිට මධ්‍යාහන 12 සිට මධ්‍යාහන 12 සිට මධ්‍යාහන 12 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා ඇති කාලය මධ්‍යම රාත්‍රී 12 දක්වා ඇති කාලය මධ්‍යම රාත්‍රී 12 දක්වා ඇති කාලය පස්වරුව ලෙස හැඳින්වේ. පස්වරුව ලෙස හැඳින්වේ. අපි බලමු ඊළඟට මේ දවසක් කියන්නේ මොකක්ද කියලා. හරි? දැන් දවසක් කියන එක හඳුනා ගන්නත් එපේ. දවසක් හැදෙන්නේ කොහොමද කියන එක දවසක් හැදෙන්න නම් ඒක පටන් ගන්න ඕනේ මධ්‍යම රාත්‍රී 12න් පටන් ගන්න තමයි දවසක් හැදෙන්නේ. අපි එහෙම ලියමු. හරි? තරුවක් මේ ඔක්කොම වල සටහනක් විදියට තියෙනවනේ තරුවක් දාලා පල්ලෙහාන් රූලක් කරලා රූලක් කියන්න. ඊළඟ කරුණ හරි. මධ්‍යම රාත්‍රී 12 සිට රෑ 12 ඉඳන් තමයි ගණන් ගන්න. දවල් 12 නෙමෙයි රෑ 12 ඉඳන්. කියන්නේ අද රෑ 12 සිට ඊළඟ රෑ 12ට තමයි දවසක්. හරි. අද දවසේ කියනවා රෑ 12න්. හරි? අද දවසේ කියනවා රෑ 12න්. එතකොට ඉවරනවත් එක්කම ඊළඟ දවසත් පටන් ගන්නවා. හරි? මධ්‍යම රාත්‍රී 12 සිට ඊළඟ මධ්‍යම රාත්‍රී 12 දක්වා ඇති කාලය 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 දිනක් වේ. දිනක් වේ. එක දිනයකට කියන්නේ ඔය කතාව. රෑ 12 ඉඳන් ඊළඟ රෑ 12 දක්වා. හරි? එතකොට ඊයේ රෑ 12 ඉඳන් ඊයේ දැන් අද රෑ 12ක් ආවේ නෑනේ තාම. හරි? අපි කතා කරන්න ඕනේ මේ ඊයේ රෑ 12 ඉඳන් තමයි ඔක් කතා කරන්නේ. එතකොට ඊයේ රෑ 12 ඉඳන් අද රෑ 12 දක්වා තියෙන කාලය. හරි? දිනක්. ඊයේ රෑ 12 ඉඳන් අද 12 දක්වා තියෙන රෑ 12 දක්වා තියෙන කාලය එක දිනයක්. එතකොට අද 12 ඉඳන් ඊළඟ දවස් 12 තමයි 15 වෙනිදා. 14 වෙනිදා කියන්නේ 13 වෙනිදා තිබුණ රෑ 12යි 14 වෙනිදා තියෙන රෑ 12යි. හරි. රෑ 12න් එකක් විවරණත් එක්ක මම කතා කරා ඊළඟ දිනේ ආරම්භය. එතකොට බලමු තව මේකේ ඔයගොල්ලෝ අහලා තියෙනවා වරුවක් වරු ගැන අහලා තියෙනවා. අපි බලමු මේ වරුවක් කියන්නේ මොකද්ද? හරි. එහෙනම් මේ දින එකක් කියන්නේ වරු දෙකක්. දිනකට තියෙනවා වරු දෙකක්. වරුවක් වෙන් වෙන්නේ අපි 12න් දා පැය 12කට. පැය 12කට තමයි වරුවක්. හරි. එහෙනම් පැය 12 කොටස් කීයක් තියෙනවද? දෙකක් තියෙනවනේ. හරි. එතකොට අර වරු කියන්නේ මොකද්ද? පෙරවරු, පස්වරු ඔය දෙකට තමයි ඔය කියන්නේ. පෙරවරු, වරු ඒකේ අග තියෙන්නේ වරු කියලා. ඉතින් වරු දෙකයි.
අපිට තියෙන්නේ වරු දෙක තමයි ඔය තියෙන්නේ. ඒතකොට වරු කීයක් තියෙනවද ඇහුවා? වරු දෙකයි. හරි අහන්න පුළුවන්. දිනකට වරු දෙකයි. දින 10කට වරු ඒ වගේ දෙගුණයක්. දින 10කට වරු. ඒ වගේ අහනවා. හරි. එතකොට දැන් බලන්න ඇත්තටම පෙරවරුවේ කීයක් තියෙනවද? පෙරවරුවේ පැය 12යි. ඉතින් මතක තියාගන්න වෙනවා. පැය 12කට තමයි වරුවක් කියන්නේ. හරි. එතකොට පෙරවරු කියලා ලිව්වනේ. පෙර වරු කියලා දාමු අපි නේ. එතකොට හොඳයි. පෙරවරු කියන එකට පෙර වරු පස්වරු. මෙයා ගමුකෝ ඉතින්. මේ තියෙන්නේ වරු දෙන්නයි. වරු දෙන්නයි තියෙන්නේ. මේ වරුවකට තියෙනවා පැය 12ක්. කොහොම තමයි මතක තියාගන්නේ. හරි? වරුවකට තියෙනවා පැය 12ක්. ඉතින් ආයිත් වරුවකට පැය කීයද කියලා අහුවාම අමතක කරන්න බෑ. හරි? ඉතින් වරු දෙකක් තියෙනවා. වරුවට පැය 12යි. හරි? එතකොට දිනකට පැය 24යි. දිනකට පැය 24 ගානේ වරු දෙකයි. හරි? එතකොට දින 10කට වරු කීයද ඇහුවොත් දිනකට දෙකයි නම් 10කට 20යි. පැය 30 අහන්න පුළුවන් පැය 72යි 48යි 60කට පැය 60කට වරු කීයද කියලා. පැය 60කට වරු කීයද කියලා ඇහුවොත් පැය 60 ඇතුලේ 12 ගොඩවල් කීයක් තියෙනවද කියලා බලන්න. පැය 60 බෙදන්න ඕනේ 12න්. පැය 60 බෙදන්න ඕනේ 12න්. එතකොට වරු ගාන එනවා. හරි? පැය 60 12න් බෙදන්න. එහෙනම් 12 ගොඩවල් 5යි. එහෙනම් පැය 60කට වරු 5ක් තියෙනවා. ඒ වගේ අහන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. හරි? ඒකට ඔයගලන්ට ලේසි වරුව හඳුනා ගන්න ලේසි. වරුවට මම කිව්වා දිනකට වරු දෙක පෙරවරු සහ පස්වරු. ඒතර වරුව ඇතුලේ පැය ගාන තියෙනවා. එයා කිව්වා වරුවකට හරි? දැන් කියලා තියෙනවා අපිට වරුවක් කියන්නේ 12 ඉඳන් 12 දක්වා. හරි? පෙරවරු ගත්තොත් පෙරවරු කාලේ උදේ කාලේ පෙරවරු කියන්නේ මධ්‍යම රාත්‍රී 12 සිට කියන්නේ රෑ 12 ඉඳන් දවල් 12 දක්වා. එතකොට ඒ කාලය තුල පැය 12ක් තියෙනවා. ගණන් හදලා බලුවහම පැය 12ක් තියෙනවා. ගණන් හදුවා මේවනේ පැය 12 එන්නේ. හරි? 12න් පටන් ගත්තාම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. පැය 10යි. එතකොට මේ උදේ 10 වෙනකම් ගියානේ 10යි. ඊට පස්සේ 11ක් දවල් 11. 12 වෙනකොට පැය 12 හරි. හරි? දවල් 12 වෙනකොට පැය 12 හරි. හරි? බලමු. අර අපි ලියාගෙන කොටු කරගමු. මම ආයෙ පෙන්නන්න ඒක. හරි. හරි. මේ තියෙන්නේ කතාව. හරි. වරු කතාව ඔය තියෙන්නේ. හරි? ලියාගන්න. දින එකක් සමානයි වරු දෙකයි. වරු දෙකක් කියන්නේ පැය 24යි. දිනයක් කියන්නේ පැය 24යි. හරි? එකකින් තමයි ඔය යන්නේ. ඔක සටහන් කරගන්න ලියලා කොටු කරගන්න. ලියලා කොටු කරගන්න. හරි මේ බලන්න ඉතින් ඔයගොල්ලෝ මේ කාලේ පාඩම කොච්චර දිගද කියලා බලන්න ඔයගොල්ලෝ. එල්ලලා බලන්න පිටු අංක කීයක් තියෙනවද කියලා. හරි? කාලේ පාඩමට ඔයගොල්ලෝ පොතේ පටන් ගන්න පිටුව කීයද අවසන් වෙන්නේ කීයද කියලා බලන්න මේ දේවල්. කාලේ කියන්නේ ගොඩාක් ලොකු පිටු ගානක් තියෙන පාඩමක්. හරි? මේක ගොඩක් දවස් කරන්න. පටන් ගන්න 38න්. හරි? 38 වෙනි පිටුවෙන් පටන් අරන් ඉවර වෙන්නේ 58ක් පහුවෙලා. 58 කියන්නේ එතන 20යි 21ක් තියෙනවා. ඉවර වෙන්නේ 61න්. 58 20යි 21යි 22යි 23ක් තියෙනවා පිටු. හරි? පොතේම තියෙන්නේ පිටු 154යි. හරි? එතකොට 8න් එකක් පොතෙන් ලොකු ඉඩක් දීලා තියෙනවා කාලේ පාඩමට. හරි? ඔයාලා බලන්න එතකොට ඒකට පීරියඩ් කීයක් වෙන් කරන්න ඕනේද කියලා අවසාන 154 පිටුවේ තියෙනවා ඒ ඔක්කොම සටහන්. කාලච්ඡේද කීයද? පීරියඩ් 6යි දීලා තියෙන්නේ. පීරියඩ් 6යි පිටු තියෙනවා 20 20යි 23ක් තියෙනවා පිටු. හරි. ලොකු පාඩමක්. මේ ටික තියෙන දේවල් ඔයගොල්ලෝ බලන්න ඕනේ මේකේ තියෙන. හරි. හරිනේ. ඊට පස්සේ අපි බලමු තව ඔරලෝසුවක් අහලා දිනවා. ඔයගොල්ලෝ මේ පැය 24 ඔරලෝසුව. දැන් අපි අර ඉලක්කම් සම්මතාකාරයට ලිව්වනේ. ඒතර වෙලාවත් සම්මතාකාරයට ලියන්න වෙනවා. හරි? ඒතර ඔයගලන්ට දිනය සහ
සහ කාලය සම්මත ආකාරයට ලියන්න. ඔයාලා අහලා තියෙනවා මේ පැය 24 ඔරලෝසුව ගැන. හරි. පැය 24 ඔරලෝසුවක් ගැන අහලා තියෙනවා. හරි. දැන් බලමු. හරි. මෙන්න මේ වගේ ඔරලෝසුවක්. හරි. අපි මේකට කියමු පැය 24 ඔරලෝසුවේ ඔන්න කියවීම කොටස. හරි. එතකොට මේ බලන්න මේ හිතන්න මෙහෙම ඔරලෝසුව නම් කරලා තියෙනවා පිටත රවුමයි ඇතුළත රවුමයි කියලා එක කොටස. හරි. පිටත රවුම තියෙනවා ඇතුළත රවුමක් තියෙනවා. හරි. එතකොට ඒකේ පිටත රවුම නම් කරලා තියෙනවා 1 සිට 12 දක්වා අර සාමාන්‍ය ඔරලෝසුව. ඊට පස්සේ ඇතුළත රවුම නම් කරලා තියෙනවා 12න් ඉවරුණානේ 13 17 12න් ඉවරලා බලන්න 13 14 15 16 17 18 19 20 21 24 දක්වා ඔය 24 ගන්න මෙහෙමයි. හරි 12 ඉවර වුණානේ. හරි 12 ඉවර වුණාම මම මේකේ රොස්වක් අනින්න. දැන් ඕකේ ඔය ඉලක්කම් එන්නේ. දැන් 4යි කියන්නේ කීයද කියලා කියන්න පුළුවන්ද කාට හරි? පැය 24 ඔල්ලෝසුයි මට 4යි කියන එක මං ආන්නම් කාගෙන් හරි. මේක දැනගන්න ඕනේ එතකොට මේ හැදෙන්නේ කොහොමද කියලා. හැදෙන්නේ කොහොමද කියලා දැනගත්තට පස්සේ ඕනම තැනක් හදාගන්න පුළුවන් මේකේ. ඕනම ඉලක්කමක් හදාගන්න පුළුවන් පැය 24. හැදෙන්නේ කොහොමද කියලා බලමු. හරි? එතකොට හැදිලා තියෙන්නේ මේක මම වෙලා 5ක් කියන එක ගමුකෝ. 12 ඉවරනාට පස්සේ තමයි ඔය පැය 24 පටන් ගන්න. 12 ඉවරනවා කියන්නේ දවල් 12න් පස්සේ ඔන්න පටන් ගන්න. හරි? එතකොට එකෙන් පස්සේ තමයි ඉලක්කම් වෙනස් වෙන්නේ. එකෙන් පස්සේ තමයි ඉලක්කම් වෙනස් වෙන්නේ. එකට කෙලින් ලියලා තියෙනවනේ දැන් ඕක පෙන්නන විදිහට එකට කෙලින් ලියලා 13. 13 හැදෙන්නේ මේ 12ට එකක් එකතු කරන්න 13යි. 12ට දෙකක් එකතු කරාම 14යි. 3ක් 15යි. දැන් 8 කියන එක ඔය PM කියන කොටස තමයි මේ අපි පැය 24 ඔරලෝසුවෙන් ලියනකොට වෙනස් වෙන්නේ. එකෙන් පස්සේ තියෙන සියලුම වෙලාවල්. පස්වරු එකෙන් පස්සේ තියෙන එකත් එක්ක එක ඇතුළුව රෑ 12 දක්වා තියෙන සියලුම වෙලාවන් පැය 24න් ලියනකොට ඉලක්කම වෙනස් වෙනවා. හරි මතක තියාගන්න. පස්වරු එකත් අයිති එකෙන් පසු තිබෙන සියලුම වෙලාවන් රෑ 12 දක්වා ලියනකොට වෙනස් වෙනවා. හරි? එතකොට රෑ 8යි. PM මේ 8යි කියන්නේ පැය 24 ලියුව 20 තමයි කියන්න වෙන්නේ 20. හරි මේ 20 හැදුනේ 12ට එකතු කරා 8ක් 12යි 8යි 20යි. ඒ විදිහට තමයි හැදෙන්නේ. ඔය හැදෙන විදිහ හඳුනා ගන්න. එතකොට අපිට පහසුවෙන් උත්තර ටික ලියන්න පුළුවන්. හරි? හරි. එහෙනම් මාතෘකාව විදිහට ලියන්න පැය 24 ඔරලෝසුවෙන් වේලාව කියවීම කියලා ලියන්න. මේ ඔරලෝසුවටත් ඉඩ තියාගන්න කොටු 8ක්. කොටු 8ක් තියාගන්න පල්ලෙහාට. කොටු 8ක් තියාගන්න. එතකොට 6ක් ඇතුලේ අඳින්න. කොටු 6ක් තුල අඳින්න. 6ක් හෝ 8ක් තුල අඳින්න. මාතෘකාව ලියලා ටූල් 8ක් පල්ලෙහාට වෙන් කරන්න. ටූල් 8ක් පල්ලෙහාට වෙන් කරන්න ඉඳ තියාගෙන අඳින්න. හරි. මේක මට මෙහෙම කරන්න මම එමුණොත් ඊළඟ ඩියුට් එකත් එක්ක ඕක ඉඳ තියාගන්න ඕගොල්ලෝ. හරි ඊළඟ ඩියුට් එකත් එක්ක මම මේ අනිත් වෙලාවට නම් මම දුන්නා මේක print කරලා දුන්නා. print කරලා දෙන්න. මේක අඳින්න ගියොත් මේක පොඩ්ඩක් සංකීර්ණ වෙයි ඕගලන්ට අඳින්න. මොකද ඕගලන්ට ඔරලෝසුවක් ඇඳලා අඳින්නේ නැහැ. ඔරලෝසුවක් ඇඳලා මේ වෙලාව ලකුණු කරන්න ඉන්නේ නැහැ. ඇඳපු ඔරලෝසුවක තමයි ලකුණු කරන්න ඉන්නේ. ඒ නිසා ඔය දෙකටම ඉඳ තියාගන්න. මම මේ ගැළපෙන ප්‍රමාණයෙන් print කරලා දෙන්නම්. හරි? ගැළපෙන ප්‍රමාණයෙන් print කරලා දෙන්න. එතකොට අපි මේ ගිය අවුරුද්දේ ඒ ප්‍රායෝගික පරීක්ෂණ වලට එහෙම මේ විදිහේ ඔන්න ඔරලෝසු මේ විදිහට කපලා ක්‍රියාකාරකම් කරා. ඒවා ටියුට් එකත් එක්ක ලැබෙයි. හරි? අපි මේ පාඩම කොටසක් යනකොට තමයි ටියුට් එක හම්බ වෙන්නේ. නැත්නම් මේක එක දිගට කරලා වැඩ ටියුට් එකත් එක්ක එහෙම බල කරලා ඒ වෙලාවට කරා ඉක්මනට ඒක හරියන්නේ නැහැ. ඒක තියලා කරන්න ඕනේ. ඒ අතරතුර ඔයගලන්ට දීලා තියෙන ටියුට් එක සම්පූර්ණ කරන්න. එතකොට මේ වගේ 30 ඔරලෝසු ටිකක් ලැබෙනවා. ලැබුණාට පස්සේ මේවායේ වෙලාවන් ඕගොල්ලෝ දෙන වෙලාවන් ලකුණු කරන්න වෙනවා. හරි? එතකොට මේ විදිහේ ක්‍රියාකාරකම් වලින් ගිය ඔරලෝසු ඕගලන්ට ඇඳීම අත්‍යවශ්‍ය නැහැ. අත්‍යවශ්‍ය නම් මම දෙනවා. ඒක අනිවාර්යයෙන්ම දෙනවා. අත්‍යවශ්‍ය නැහැ. හරි? හරි. ඉඩ තියාගන්න මම දෙන්නම් ඔකට. නැත්නම් ඔක ඔයගොල්ලෝ රතු පාට. රතු පාටින් හැබැයි මාක් කරන්න වෙයි ඒක. මම බලලා ඒක දෙන්නම්. හරි? හරි. පුළුවන් නම් අදින්. අපි ලියමු. එහෙනම් පැය 24 ඔරලෝසුවෙන් වේලාව කියවි. හරි? ලියන්න.
පැය 24 ඔරලෝසුවක් පැය 24 ඔරලෝසුවක් පිටත වටයේ පිටත වටයේ පිටත වටයේ අංක 1 සිට අංක 1 සිට පිටත වටේ අංක 1 සිට 12 තෙක්ද අංක 1 සිට 12 තෙක්ද ඇතුළත වටයේ ඇතුළත වටේ අංක 13 සිට 24 තෙක්ද අංක 13 සිට 24 තෙක්ද අංක 13 සිට 24 තෙක්ද පිළිවෙලින් ලකුණු කර ඇත පිළිවෙලින් ලකුණු කර ඇත පිළිවෙලින් ලකුණු කර ඇත හරි ඊළඟට බලමු මේ පැය 24 ඔරලෝසුවෙන් කියනකොට දැන් මම කියවනේ තව කරුණක් හරි මෙන්න බලන්න මේකේ පෙරවරු 1 ඉඳන් ගන්න පෙරවරු 1 ඉඳන් මම රෑ 12 ගැන කතා කරන්නේ දවල් 1 ඉඳන් කතා කරන්නේ මෙතන කතා කරන්නේ පෙරවරු කියන්නේ රෑ 12 පහුණාම තියෙන එක හරි 12 පහුණාට පස්සේ තියෙන එක හරි පෙරවරු 1 ඉඳන් මධ්‍යාන 12 දක්වා ඒ කියන්නේ දවල් 12 දක්වා පාන්දර 1 ඉඳන් සරල භාෂාවෙන් කියනවා නම් පාන්දර 1 ඉඳන් දවල් 12 දක්වා ඇති කාලය ගැන. හරි? ලියා ගන්න. පෙරවරු 1 සිට මට දෙන්න බෑ පාන්දර 1 ඒවා කියන්න බෑනේ ඒක භාෂාව කතා කරන භාෂාවනේ. ඒකට අපි මධ්‍ය පෙරවරු මධ්‍යාන මධ්‍යම රාත්‍රී කියලා තමයි කතා කරන්නේ. දවල් 12 රෑ 12 කියන්නේ බෑ මේ කතා කරන භාෂාවෙන් දෙන්න බෑ. හරි? කලියන පෙරවරු 1 සිට මධ්‍යාන 12 දක්වා ඇති පෙරවරු 1 සිට මධ්‍යාන 12 දක්වා ඇති වේලාවන් එකේ සිට 12 දක්වා ඇති අංක වලින් කියවනු ලැබේ. ඒ වේලාවන් කියවන්නේ 1 සිට 12 දක්වා. ඒ කියන්නේ පාන්දර 12 ඉඳන් දවල් 12 දක්වා තියෙන හැම වෙලාවකම. ඒ කියන්නේ ඉස්කෝලේ 7:00 කියන්නකො 7:00ට කියන්නේ
ඔන්න 7:00ම කියලා තමයි ලියන්නේ 7:30 හරි 7:30 පටන් ගන්න ඉස්කෝලේ ඒ වෙලාව අපි කියන්නේ උදේ 7යි කියන්නේ උදේ 7යි කියන ඒ ඉලක්කම් කිසිදු වෙනසක් වෙන්නේ නැහැ 7:30ම තමයි හරි එතකොට වෙනස් වෙන්නේ පැය කොටස විතරයි මිනිත්තු කොටසක හානියක් වෙන්නේ නැහැ මේක උදාහරණ අපි කතා කරමු ඉස්සර හරි අපි බලමු ඊට පස්සේ හරි ඊළඟ ලියා ගන්න පස්වරු වේලාවන් ඊළඟ කරුණ පල්ලෙහාන් ලියා ගන්න පස්වරු වේලාවන් එතකොට අර වෙලාවන් ටික මග ඇරුණට පස්සේ තියෙන වෙලාවන් ගැන මේ කතා කරන්නේ. අතනට වෙලාවල් ටිකක් හම්බුණානේ. ඒ වෙලාවල් ටික මග ඇරුණට පස්සේ ඉතුරු වෙන වෙලාවල් වලට තමයි මේ කියන්නේ. හරි? නියමු. පස්වරු වේලාවන් 12 සිට පස්වරු වේලාවන් 12 සිට පස්වරු වේලාවන් 12 සිට විසිහතර දක්වා ඇති අංක වලින් 12 සිට 24 දක්වා ඇති අංක වලින් කියවනු ලැබේ. අන්න බලන්න එතකොට 12 සිට 24 දක්වා තියෙන අංක වලින් කියනවා. හරි? ඒ කියන්නේ පස්වරු වෙලාවන් ගැන මේ කතා කරන්නේ. එතකොට දැන් අතන්ට වෙලාවන් කොටසක් අයිති වුණානේ. ඊට පස්සේ තියෙන සියලුම වෙලාවන් මේ කොටට අයිති වෙනවා. ඒ කියන්නේ මේකේ දවල් 12 කියන කෙනත් ඉන්නවා. දවල් 12 කියවන්නේ එතකොට 12 සිට අංක ගන්න. 12 ඉඳන් අංක ටික ගන්න. හරි? එතකොට මේක හරියට වෙන් කරගන්න ඕනේ. අපි මේක උදාහරණත් එක්ක කතා කරමු. හරි? ඔයාලන්ට මේකේ මම අභ්‍යාස දෙන්නේ නැහැ. හරි? මේ වෙලාවන් ටික පොඩ්ඩක් ඔයගලන්ට අර මම කලින් පෙන්නපු වෙලාවන් ටික ලියන්න. ඉතින් අද මේකේ අභ්‍යාස තියෙන්නේ. හරි? ඔයාලා අර ටියුට් එක සම්පූර්ණ කරා උදාහරණයක් ලියමු. උදාහරණය පෙරවරු 9:45 පෙරවරු 9:45 ලියන්නකො පෙරවරු 9:45 පැය 24 වේලාවෙන් දක්වන්න. නැත්නම් පහත දැක්වෙන වේලාව. නිමිලියන් පහත දැක්වෙන වේලාව. නිමිලියන් පහත දැක්වෙන වේලාවන්. පහත දැක්වෙන වේලාවන්. පහත දැක්වෙන වේලාවන්. පැය 24 ඔරලෝසුවෙන් දක්වමු. පැය 24 ඔරලෝසුවෙන් දක්වමු. හරි? අපි කරමු. මෙන්න මේ විදිහේ තීරු දෙකක් අතර බලමු. පැය 12න් මම ලියන්න. හරි? පැය 12න් ලියනකොට මම ලියනවා පෙරවරු 9:45. අනිත් එක පෙරවරු
10යි 23 හරි අනිත් එක පස්වරු 1යි 28 හරි පොඩ්ඩකින් ඉවර කරමු හරි අනිත් එක පස්වරු 7යි 30 අනිත් පස්වරු මම දාන්නම් මධ්‍යම රාත්‍රී නැත්නම් ඒක අපි ලබන හතිය දාන්න. හරි අනිත් එක පස්වරු මම දාන්නම් 11යි 53. මේවා පෙරවරු නිසා ගැටලුවක් නැහැ. පෙරවරු කාලය වෙනස් වෙන්නේ නැහැ. අපි මේක පැය 24 ලියුවොත් 0යි 9යි 32යි 45. 2යි 45 මතක තියාගන්න. මෙතන ලියුවොත් අයි පෙරවරුද පස්වරුත් දාන්නේ නැහැ. මෙතන ඉලක්කම් 10යි වෙනස් වෙන්නේ නැහැ 23යි හරි මෙතන පස්වරු නිසා මේක 13 වෙනවා 13යි 28 මේක පස්වරු නිසා 12යි 7යි 19යි 19යි 30 වෙනවා මේක පස්වරු නිසා මෙයාට 12ක් එකතු කරන්න 12ක් එකතු කරාම 20 23යි 53 මෙතන වෙන්න ඕනේ 32 එන එක වෙන්න ඕනේ හරි දෙතිත එන්න ඕනේ. විලාව දක්වනකොට දෙතිත එන්න ඕනේ. හරි. හරි. සටහන් කරගන්න මේකත්. හරි මේ ඔක්කොම මම අද දාපු මේ වීඩියෝ මේ ප්‍රසන්ටේෂන් එකයි මේකත් එක්ක මම ඔයාලා ගෲප් එකට දාන්න. ඒකට සටහන් කරගන්න. හරි. මේ පැය 24 ඔර්ලෝසුවෙන් ලියලා තියෙන්නේ මේවා. හරි. පැය 24 ඔර්ලෝසුවෙන් මේ සටහන් කරලා තියෙන්නේ. හරි. හරි මේම කරන්න හරි දැන් ක්ලාස් එක හරි මේම සටහන් කරගන්න හරි එහෙනම් මේකේ කරන්න ඕන අභ්‍යාස පොඩ්ඩයි තියෙන්නේ හරි බලන්න අර ටියුට් එක සම්පූර්ණ කරන්න පුළුවන් නම් අද අර ජනවාරි මාසෙක දුන්නේ නැත්නම් අද බාර දෙන්න අදම බාර දෙන්න බලන්න වෙලාව දිනවනම් හරි බලමු ඒක ටියුට් එක ගෙනහලා දෙන්න ආයතනෙ හරි එහෙනම් නතර කරනවා ලබන සතියේ දෙකට ක්ලාස් පටන් ගන්නවා හරි එහෙනම් හැමෝටම ආයුබෝවන්